කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? නිර්වාණ සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. සදහවත්නි ජීවිතයේ අඳුර විනිවිද දකින්නට තථාගත ශ්‍රී සද්ධර්මයේ ආලෝකයෙන් ඔබේ ජීවිතයට මඟ කියා දෙන බෞද්ධ රූපවාහිනී නාලිකාව අදත් විවේකී සෙනසුරාදා දවසේ ඔබව හමුවන සජීව හෝරාව සාකච්ඡා වැඩසටහන අපි මෙලෙස ආරම්භ කරන්නට සූදානම් වෙනවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥා ලබන්නේ කෙලෙසද වැඩසටහන. ඒ දහම අපට කියා දෙන්නට මේ දහම් කාරණාවන් ඊටාම මනවින් විග්‍රහ කරමින් ජීවිතාවබෝධය සලසා දෙන ආකාරයෙන් ඔබ අපට කියා දෙන ගෞරවනීය අපගේ නායක ස්වාමින් වහන්සේ අදත් ඊටාම ගෞරවයෙන් මේ පරිශ්‍රයේ වැඩම කොට වැඩ හිඳිනවා. අපි ඊටාම নমස්කාර පූර්වකව පිළිගනිමු. කොළඹ 7 ආර්.ජේ. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති දුරන්දර ලන්ඩන් නුවර ප්ලාස්ටෝව් හී ඩෙක්රිපාරයේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධානව ලංකාවේ මහනුවරින් ආරම්භව කළුතර ශාඛාව දක්වාම විහිද ගිය ශාඛා පද්ධතියේ සියලු කටයුතු සොයා බලමින් ඔබට සදහම් අසන්නට ඒ සියලු පහසුකම් නිර්මාණය කර දෙමින් සම්බෝධි විහාරයේ වැඩ සිටින ඒ වගේම ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන විදුහල්පති ධූරයේ හොබවන අපගේ පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදු නාද පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. එදා බෞද්ධ රූපවාහිනී නාලිකාව නිර්මාණය කළ එලෙසින්ම සමහිතසුව සදමින් ලෝකචර්යාවෙහි නිරත වූ පරම පූජනීය දරණාගම කුසල ධම්ම නායක හිම්පාණන් වහන්සේගේ අනුශාසකත්වය ඒ සංකල්පය අනුව බෝසෙවණෙන් බෝසත් සිරිතෙන් ඒ වගේම ඒ ආදී වූ වැඩසටහන් පෙළින් ඔබලද ජීවිත අත්දැකීම් තුළ ඔබ නිරන්තරයෙන්ම මේ වැඩසටහන ශ්‍රවණය කරන්නට ඔබේ කාල වේලාව උදෑසන කාලයේදී වෙන් කරගත්තා. එය හුරුවක් බවට පත් කරගෙන තිබුණා. එනිසාම මේ වැඩසටහනට අලුත් සංකල්පයක් ඉදිරිපත් කරමින් කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥා ලබන්නේ කෙලෙසද වැඩසටහන නිර්මාණය කළ අපේ ගෞරවනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ සංයුක්ත නිකායේන සූත්‍ර දේශනාවන් පැහැදිලි කර දෙමින් ඔබ අපට මේ කාරණාවන් ජීවිතයට කොයි ආකාරයෙන්ද අපි සමීප කරගන්නේ කියන කාරණාව කියා දෙනවා. ඒ අනුව අපි පසුගිය සතියේදී සංයුත්ත නිකායේ බ්‍රහ්මන සංයුක්තය ආරම්භ කරා. එහි දෙවන සූත්‍රයයි අද අපට සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන්නේ අක්කෝස සූත්‍ර දේශනාව. ඒ අනුව අපි පසුගිය දිනය කෙටියෙන් මතක් කරගත්තොත් අපි දරංජානී සූත්‍ර දේශනාව පසුගිය සතියේ කතා කළා. රජගහ නුවර වේළුවනාරාමයේහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින එක්තරා කාලයක භාරද්වාජ ගෝත්‍රයට අයත් භාරද්වාජ ගෝත්‍ර බමුණා විශේෂයෙන්ම දනංජානී නම් බැමිණියගේ ඒ බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ තරම් ප්‍රසාදයකින් කටයුතු කරන්නේ නැහැ. නමුත් මේ දනංජානී නම් බැමිණිය තථාගතයන්න් වහන්සේ පිළිබඳව ඊටාම ශ්‍රද්ධාවෙන් වන්දනා කරමින් කාලය ගත කරනවා. එදා මේ භාරද්වාජ ගෝත්‍ර බමුණා පවසනවා දනංජානී බැමිණියට ඔබගේ ඒ මහාන ස්වාමින් වහන්සේට මම වාද නගනවා. උන්වහන්සේට වාද නගන්න කිසිවෙකුටත් මේ ලෝකේ පුළුවන් කමක් නැහැ කියන කාරණාව මේ දනංජානී බැමිණිය පවසනවා. ඉතින් බුදුජාන් වහන්සේ වෙත ලැබෙන මේ බ්‍රාහ්මණතුමා බුදුජාන් වහන්සේ සමගින් ඊටාම මිත්‍ර වෙලා ධම ඉගෙනගෙන අවසානයේදී මේ උතුම් වූ තථාගත ශ්‍රී සම්බුද්ධ සෙවණේ උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඉතින් මේ පිළිබඳව දැනගන්නවා රජගහ නුවර කලන්දක නිවාපේ වේළුවනාරාමෙහි තථාගතයන් වහන්සේ වැඩ සිටින සමයේ අක්කෝසක භාරද්වාජ නම් බමුණු තෙමේ මේ බ්‍රාහ්මණතුමා එහෙම නැත්නම් Tamanගේ අයියා මේ විදිහට ශාසනයේ සසුන්ගත වෙලා රහතන් වහන්සේ නමක් වූ බව දැනගන්නවා. ඉතින් එහාට මේ සූත්‍ර දේශනාවේ කොයි විදිහටද මේ කාරණාව විග්‍රහ වෙන්නේ කියන කාරණාව අපි පැහැදිලි කර දෙන්න අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ.
ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනේ චමිල් මතක් කළා වගේ ගිය සූත්‍ර දේශනාව පසුගිය සූත්‍ර දේශනාව ධනංජානි සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වුණු බමුණුතුමාගේ මල්ලි තමයි මේ සූත්‍ර දේශනාවේ කතානායකයා බවට පත් වෙන්නේ. අක්කෝස භාරද්වාජ. සූත්‍ර දේශනාව නම් කරලා තිබෙන්නේත් අක්කෝස සූත්‍ර දේශනාව කියලා. සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ මේ විදිහට. එක් කලක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපෙහි කලන්දක නිවාපනම් වේළුවනාරාමෙහි වැඩවසන සේක. අක්කෝසක භාරද්වාජ බමුණු තෙමේ භාරද්වාජ ගෝත්‍ර බමුණා ගිහිගෙයින් නික්ම ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි සස්නෙහි පැවිදි වී යයි ඇසීය. කිපියේ නොසතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය වූ පරුස වචනයෙන් ආක්‍රෝෂ කෙරෙහි පරිභව කෙරෙහි. එතකොට කලින් සූත්‍ර දේශනාවේ සඳහන් වුණු මේ බමුණාගේ වැඩිමහල් සහෝදරයා පැවිදි භූමියටපත් වුණා. පැවිදි භූමියටපත් වුණාට පස්සේ මේ මල්ලි භාග්‍යවතුන් වහන්සේ සමගින් බොහොම ඒ විදිහට කිපීමටපත් වුණා. හරීම වෛරයක් ඇති කරගත්තා. තරහක් ඇති කරගත්තා. ඒ තරහෙන් යුක්තව තමයි දැන් භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණිලා මේ විදිහට භාග්‍යවතුන් වහන්සේට පරුස වචනයෙන් ආක්‍රෝෂ පරිභව කරන්නේ. මෙසේ ආක්‍රෝෂ පරිභව කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ අක්කෝසක භාරද්වාජ බමුණාට මේ වදාළසේක. දැන් මේ විදිහට සියලුම දේ අර විදිහට ඒ බමුණා භාග්‍යවතුන් වහන්සේ සමීපෙහි මේ සියලුම ආක්‍රෝෂ පරිභව කරනකන් ඉඳලා බැනුම් ඒ විදිහට අහගෙන ඉඳලා නේද? බැනුම් අහගෙන ඉඳලා මේ බමුණාට භාග්‍යවතුන් වහන්සේ අවස්ථාව සලසලා දෙනවා සම්පූර්ණයෙන් මේ හිතේ තියෙන මේ වෛරය, ක්‍රෝධය වචන වලින් ප්‍රකාශ කරන්න. ප්‍රකාශ කරාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඊළඟට ආරම්භ කරන භාග්‍යවතුන් වහන්සේ කතා කරනවා. බමුණ ඒ කුමකයි හඟීද? ආගන්තුක වූ තාගේ මිත්‍රාමාත්‍යෝ සහලේ නෑයෝ තා නිවසට පැමිණියෙද්ද? දැන් මොකද ඔබතුමා හිතන්නේ? නේද? බමුණතෝ මොකද හිතන්නේ? ඔබගේ මිත්‍රාමාත්‍යෝ හරි සහලේම නෑදෑයෝ හරි මිත්‍රයෝ හරි නිවසට එනවද? එතකොට පිළිතුරු දුන්නා භවත් ගෞතමයනි ආගන්තුක වූ මාගේ මිත්‍රාමාත්‍යෝ සහලේ නෑයෝ ඇතැම් දිනක පැමිණීති. සමහර දවස්වලට එනවා. හැමදාම නෙවෙයි. සමහර දවස්වල මගේ ගෙදරට එනවා. නෑදෑයෝ මගේ ගෙදරට එනවා. දැන් හිමීට භාග්‍යවතුන් වහන්සේ මේ අර සම්පූර්ණයෙන්ම බණිනකන් ඉඳලා තමයි මේ ටික මේ අහන්නේ. පිළිතුරු ප්‍රශ්න අහන්නේ. බමුණ ඒ කුමකයි හඟීද? ඔවුන්ට කෑයුත්තක් හෝ බුදියුත්තක් හෝ රසවිඳියුත්තක් හෝ දෙන්නෙහිද? දැන් එහෙම කවුරු හරි නෑදෑ කෙනෙක් ආවට පස්සේ බීමට හරි කෑමට හරි ඒ විදිහට යමක් ඔබ ලබා දෙනවද? රස විඳින්න මොන හරි දෙයක් ඔබ දෙනවද? සංග්‍රහයක් කරනවද කියලා අහනවා. භවත් ගෞතමයනි මම ඔවුන්ට කෑයුත්තක් හෝ බුදියුත්තක් හෝ රස විඳියුත්තක් හෝ ඇතැම් දිනක දෙමි. දැන් හැමදාම දෙන්නේ නැහැ එහෙම. නේද? සමහර දවස්වලට මම සූදානම් කරලා ගෙදර තිබුණොත් මේ විදිහට මේ සකස් කරලා දෙනවා. ඒ අය සතුටු කරනවා සංග්‍රහ කරලා.
බමුණ ඉඳින් ඔහු නොපිළිගනිත් නම් එය කාට වේද? දැන් ඒ අය සමහර වෙලාවට යම්කිසි කාරණාවක් නිසා තරහෙන් එන්න පුළුවන්. මිත්‍රයෝ උනත් සමහර වෙලාවට තර්ක විතර්ක කරන්න තරහෙන් එන්න පුළුවන්. ඒ වගේම මිත්‍රශීලීව ආවත් සමහරලාට ගෙදරදී ආහාර අනුභව කරලා එන්නට පුළුවන්. නේද? කුස පුරවාගෙන ඒ විදිහට ආවට පස්සේ සමහර වෙලාවට කියනවා මම තේ බීලා ආවේ, මම කෑම කාලා ආවේ නේද? ඒ නිසා දැන් අවශ්‍ය නැහැ කියලා. දැන් එතකොට භාගතුන් වහන්සේ අහනවා එහෙම ඒ අය පිළිගත්තේ නැත්තම් මොන යම් හේතුවක් නිසා හරි මේ ආහාර ටික පිළිගත්තේ නැත්තම් ඔබ මොකද කරන්න කියලා අහනවා. බහවත් ගෞතමීනි ඉඳින් ඔහු නොපිළිගනිත් නම් එය අපටම වේයයි. එතකොට ඒ ආහාර ටික පිළිගත්තේ නැත්තම් ගෙදර ඉන්න අපිටම තමයි ආහාරයට ගන්න වෙන්නේ. එතකොට බැමිණියේ ඉන්නවා, දරුවෝ ඉන්නවා. අපිට තමයි මේ ආහාරයට ගන්න වෙන්නේ මේවා. බමුණ එසෙයින්ම යම් හේකින් තෝ අක්‍රෝෂ නොකරන අපට අක්‍රෝෂ කරීද? දැන් මේ විදිහටම හිතන්න කියලා කියනවා. මේ අක්‍රෝෂ කරන්නේ නැති මට නේද? ඒ කියන්නේ අර ආහාර ගත්තේ නැති අය වගේනේ. ආහාර ගත්තේ නැති අය මේ විදිහට පිළිගත්තේ නෑ වගේ. ආහාර පිළිගන්න සූදානම් නැති ඒ අය වගේම මමත් ඒ විදිහට ආක්‍රෝෂ කරන්නේ නැහැ ඔබතුමාට. නේ? ආක්‍රෝෂ කරන්නේ නැහැ. කිසිම දවසක ආක්‍රෝෂ කරන්නේ නැහැ. එහෙම සිතක්වත් පහළ වෙන්නේ නැති මට ඔබ මට ආක්‍රෝෂ කරනවා. නොකිපෙන අපට කිපෙනවා. එතකොට කිපීමටපත් වෙන. ඔව් මේ කිපීමටපත් වෙන්නේ නැති මට ඔබ කිපීමටපත් වෙනවා. ඊළඟට භණ්ඩන නොනගන අපට භණ්ඩන නගයිද? තාගේ ඒ ආක්‍රෝෂ ආදිය අපි නොපිළිගනිමු. එතකොට යම් කිසි ආකාරයකින් මේ දනුවම් කිරීමට වගේ නේද? එහෙම සමහරලාට තරහ කිපීලා තරහ උත්සන්න වුණාම සමහරලාට දනුවම් කරන්න මේ සමහරලා දේවල් ගුටි බැට වලින් තමයි අවසන් වෙන්නේ නේද? ඉතින් අන්න ඒ වගේ තත්වයටපත් වෙන්නේ නැති මට මෙහෙම කරනවා නම් මම තාගේ ඒ අක්‍රෝෂ පරිභව කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. අර ඔබගේ නෑදෑයෝ හිත මිත්‍රාදීන් ආහාර පිළිගත්තේ නෑ වගේ මම පිළිගන්න සූදානම් නැහැ. බමුණ තෙල තටම වෙයි. අර ඔබ ආක්‍රෝෂ පරිභව කරපු දේවල් ඔබටමයි අයිති වෙන්නේ. අර ආහාර ටික ඔබටම කන්න සිද්ධ වුණා වගේ. ඔබටම තමයි අයිති වෙන්නේ. බමුණ යමෙක් ආක්‍රෝෂ කරන්නහුට පෙරලා ආක්‍රෝෂ කෙරේද? කිපෙන්නහුට පෙරලා කිපේද? භණ්ඩන නගන්නහුට පෙරලා භණ්ඩන නගන්නාද? එතකොට අර විදිහට මේ කිපින් නැති කෙනෙකුට කිපෙනවා නම් ආක්‍රෝෂ කරන්නේ නැති කෙනෙක් කෙරෙහි ආක්‍රෝෂ කරනවා නම් ඊළඟ දනුවම් කරන්නේ නැති කෙනෙකුට දනුවම් කරන්න හිතෙනවා නම් බමුණ මේ තෙමේ එකතුව අනුභව කෙරේ. එතකොට මේ අය ඒ විදිහට මේ එකතු වෙලා අනුභව කරන්න සිද්ධ වෙනවා. මේ ඔක්කොටම එකතු වෙලා අනුභව කරන්න වෙනවා. අනුනට සමවලා කරති කියනු ලැබේ. ඒ තෙපි තා සමග එකතුව නොවළඳමු. උනනට සමවලා නොකරමු. බමුණ තෙල තටම වෙයි. කියලා භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට හොඳට කරුණු තේරුම් කරලා දෙනවා. මේ ආක්‍රෝෂ පරිභව කිරීමේ ඒ විදිහට
ස්වභාවය පිළිබඳව. ඊළඟට ගාථාවලුණුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. බමුණ රජු සහිත පිරිස මහාන ගොයුම්හු රහත්යයි මෙසේ භවත් ගෞතමයන් දනි. එහෙත් භවත් ගොයුම් කිපෙති. දැන් එතකොට බමුණ කියනවා භාග්‍යවතුන් වහන්සේට දැන් මේ විදිහට මේ විදිහට මේ ලබා දුන්න උපදේශයෙන් පවා ඒ බමුණ දැනගත්තේ භාග්‍යවතුන් වහන්සේට තරහ ගිහිල්ලා වගේ. දැන් මෙයා කල්පනා කළා දැන් භාග්‍යවතුන් වහන්සේටයි මේ තරහ ගිහිල්ලා තියෙන්නේ කියලා. නේද? ඉතින් සාමාන්‍යයෙන් එහෙමනේ. ඒ අවවාදයක් එහෙම නැත්තම් පිළිගන්න සෝදානම් නැත්තම් නේද? අවවාද පිළිගන්න සෝදානම් නැත්තම් එහෙම නැත්තම් තමන් ආවේගශීලීව කටයුතු කරනකොට තවත් කෙනෙක් ඒ විදිහට ලබා දෙන සැර ඕදන සමහර වෙලාවට නේද? ටිකක් සැරයිනේ ඕදන්. ඒ සැර ඕදන තමා පෙරලා ගන්නේ තරහ විදියට. දැන් මෙයාටත් තරහ ගියා වගේ කියලා. ඉතින් දැන් මේ බමුණා කල්පනා කළා දැන් භාග්‍යවතුන් වහන්සේටත් තරහ ගිහිලා වගේ. හරියට රජු සහිත පිරිස මහනගයුම්හු රහත්යයි මෙසේ භවත් ගෞතමයන් දනේ. දැන් මේ රටේ රජුරුවත් පිළි අරගෙන තිනවා භාග්‍යවතුන් වහන්සේට තරහ යන්නේ කියලා. නේද? ඒ වගේම රටේ ජනතාව ඒ වගේම සදහැවතුන් භාග්‍යවතුන් වහන්සේ රහත්යයි හිතලා තමයි භාග්‍යවතුන් වහන්සේට සලකන්නේ. නේද? භාග්‍යවතුන් වහන්සේට අපෝපස්ථාන කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව සොයා බලන්නේ. නමුත් මේ බමුණ කල්පනා කළා එහෙත් භවත් ගොයුම්හු කිපිති. එතකොට මෙයා කල්පනා කළා පෙරලා නැවත පිළිගන්න සූදානම් උනේ නැහැ අර අවවාදේ. භාග්‍යවතුන් වහන්සේට තරහ ගියා වගේ තමයි දැක්කේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කළා දැමුණු සමදිවි පැවතුම් ඇති මොනවට දැන මිදුණු සංහුන් වූ තාදී ගුණ ඇති නොකිපෙන රහත් හට ක්‍රෝධයක් කොයින්ද? එතකොට දමනය කරගත්ත ඉන්ද්‍රියන් තියෙන ඊළඟට සමදිවි ඇති. එතකොට ඇති තැනත් නැති තැනත් නේද? සමානව දිවි පැවතුම් පවත්වන භාග්‍යවතුන් වහන්සේට ඒ තාදී ගුණයෙන් යුක්ත භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට නොකිපෙන රහත්තට ක්‍රෝධයක් කොයින්ද කියලා අහන භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ අහනවා කිසිසේත්ම ක්‍රෝධයක් හටගන්නේ නැහැ. වෛරයක් හටගන්නේ නැහැ කියලා. යමෙක් කිපුණහුට පෙරලා කිපේද? සමහර කෙනෙක් කිපෙන කෙනාට පෙරලා කිපෙනවා. ඒ කියන්නේ බැන්නොත් බනිනවා. නේද? ගැහුවොත් ගහනවා. එහෙම විදියට සිද්ධ වෙනවා. එහින් ඒ පුංගලටාම පව වෙයි. ඒ කියන්නේ පුද්ගලයාට නේද? ඒ පුද්ගලයාටම තමයි පව අයිති වෙන්නේ. පව අයිති වෙන්නේ. කීපියෙකුට පෙරලා නොකිපෙන්නේ දිනීමට දුෂ්කර වූ ක්‍රෝධ සංග්‍රාමයේ දිනයි. එතකොට ක්‍රෝධය කියලා කියන්නේ හරියට සංග්‍රාමයක් වගේ, යුද්ධයක් වගේ කියලා කියනවා. නේද? එතකොට තමන්ට තරහ ගියාට පස්සේ එතකොට තමා තනියෙන් ඉන්නවා වගේ නෙවෙයි හිතෙන්නේ. නේද? තමාත් එක්ක ලොකු පිරිසක් ඉන්නවා වගේ තමයි කල්පනා වෙන්නේ. ඒක හරියට මේ සංග්‍රාමයක් වගේ. දැන් තමන්ගේ ශක්තියට අමතර ශක්තියක් එකතු වෙලා කතා ගොඩයි, වචන ගොඩයි, නේද? ක්‍රියා ගොඩයි. අර තනියෙන් හිටපු කෙනා වෙනස් වෙලා.
එතකොට කියනවා මම අහවල අරගෙන එන්නම්, අහවල චණ්ඩිය අරගෙන එන්නම්. නේද? දැන් මේ කල්පනා වෙනවා. එතකොට මේ අර සංග්‍රාමයට තමන් වගේම සංග්‍රාමයක් යුද්ධයකට අර බටයෝ එකතු කරනවා වගේ මෙයා එකතු කරන්න පටන් ගන්නවා. මට අහවලා ඉන්නවා නේද කියලා පාතාල නායකයෝ ඉන්නවා කියලා. ඒ විදිහට මේ අහවල් පළාතේ මම සමහර පළාත් තියෙනවා ටිකක් තරහ යන මිනිස්සු ඉන්න පළාත් නේද? ඒ වගේ නංගම් පවා ඒ ප්‍රකාශයටපත් කළා දැන් මේක සංග්‍රාමයක් බවට පත් කරගන්නවා. එහෙම සංග්‍රාමයක් බවට පත් කරගත්ත කෙනා ඒ විදිහට නොකිපෙට කෙනාට පෙරලා නොකිපෙන කෙනා සංග්‍රාමයේ දිනනවා වගේ නේද? යුද්ධයක් ජයග්‍රහණය කරනවා වගේ කියලා භාග්‍යතුන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කළා. යමෙක් මෙරමා කිපියහු දැන කියන්නේ තවත් කෙනෙකුට තරහ ගියා කියලා දැනගත්තට පස්සේ සිහිය ඇතිව ඉවසාද. එතකොට සිහිය ඇතිව තමයි ඉවසන්නේ. නේද? දැන් තවත් කෙනෙකුට තරහ ගියාට පස්සේ සිහියෙන් ඉවසනවා දැන් මෙයාට මේ තරහ ගිහිල්ලායි ඉන්නේ කියලා. සිහියෙන් ඉවසනවා. ඉවසලා හෙතෙමේ තමහටද මෙරමාහටද යන දෙදෙනාහටම වැඩ සාදයි. එතකොට අනිත් අයට තරහ කියලා දැනගත්තට පස්සේ තමන් ඉවසනවා. ඒ තමන් ඉවසුවාට පස්සේ ඒක එයා තමන්ටත් යහපතක් වෙනවා. ඒ අර කිපිච්ච කෙනාටත් තරහ මේ කිපිච්ච කෙනාටත් යහපතක් වෙනවා. එහෙම නැතුව එතකොට යම් කිසි දෙයක් යම් කිසි රත් වෙච්ච දෙයක් නේද? යම් කිසි රත් වෙච්ච දෙයක් හමුවේ ඒ රත් වෙච්ච දේ නිවීමටපත් කරන්න නම් තව නිවෙන දෙයක් ඒකට එකතු වෙන්න ඕනේ. තව නිවෙන දෙයක් එකතු වෙන්න ඕනේ. එතකොට ආන්න අර නිවෙන දේ සමීප වුණා වගේ නිවෙන දේ එකතු කළා වගේ විශේෂයෙන්ම බුදුරජාණන් දේශනා කළා දෙදෙනාටම වැඩ සාදයි කියලා. ඒ කියන්නේ අර්ථයක් වෙනවා. එහෙම නැත්නම් කිපිච්ච කෙනාට අර්ථයකුත් නැහැ. ඒ විදිහට තවත් කෙනෙක් කිපුණාට පස්සේ ඒ කිපෙන කෙනාට පෙරලා කිපෙන්න ගියොත් එහෙම නේද? තරහ ගන්න ගියොත් එහෙම දෙන්නාටම වැඩ වර්ධිනවා. නේද? වැඩ වර්ධිනවා. ඒකයි මේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දෙදෙනාටම වැඩ සාදනවා කෙනෙකුට තරහ ගියලා අනිත් කෙනා ඒ පිළිබඳව ඉවසුවොත් එහෙම. ඊළඟට තමහටද මෙරමාහටද යන දෙදෙනාටම පිළියම් කරනවහු බාලයහි ධර්මෙහි අදක්ෂ වූ ඒ ජනයෝ හංගිත්. එතකොට මේ දෙන්නාටම යම් කිසි විදියකින් මේ තමන්ටත් අනිත් අයටත් දෙදෙනාටම පිළියම් කරන්න බැරි නේද? ඒ කියන්නේ යම් කිසි විදිහකින් මේ අර කැඩිච්ච බිඳිච්ච දේවල් හදන්න බැරුව වගේ. බැරි වෙනවා වගේ කැවි සමහරලාට මැටියෙන් හදපු දෙයක් බිඳිලා ගියාට පස්සේ ආයෙක හදන්න පුළුවන් කමක් නැහැ. ඒ විදිහටම හදන්න පුළුවන් කමක් නැහැ. පුංචි කුඩා ඒ විදිහට කොටස් වලට බිඳුනට පස්සේ ඒක නැවත හදන්න පුළුවන් කමක් නැහැ. ආන් ඒ වගේ දෙදෙනාටම පිළියම් කරන්න බැරි. ඒ විදිහට වරදක් සිද්ධ වෙනවා. මේක මේ වෛරය දිගින් දිගටම පවත්වාගෙන ගියොත් වෛරය දිගින් දිගටම පවත්වාගෙන ගියා කියලා කියන්නේ මේක කවදාවත් නිවැරදි කරන්න පුළුවන් කමක් නැති දෙයක් බවට පත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ ගාථාවෙන් දේශනා කළා. ඊළඟට මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට මෙසේ වදාළ කල්හි අක්කෝස භාරද්වාජ බමුණු තෙමේ භාග්‍යතුන් වහන්සේට මේ සැලකලේය. භවත් ගෞතමයන් වහන්සේ ඊතා මැනවි මේ මම භවත් ගෞතමයන් වහන්සේද දහමද භික්ෂංගනද සරණ යමි. භාග්‍යතුන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා කියලා තුනුරුවන් සරණ ගියා. මම භවත් ගෞතමයන් වහන්සේ සමීපේ පැවිද්ද ලබම්මා.
මට පැවිද්ද ලබන්න තියෙනවා නම් හොඳයි. නේද? ඊළඟට උපසම්පදාව ලබා ගන්න තියෙනවා නම් මට කොච්චර දෙයක්ද කියලා ඊළඟ ලොකු පැහැදීමක් ඇති කර ගන්නවා. අක්කෝස බහරද්දාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යතුන් වහන්සේ සමීපෙහි පැවිද්ද ලැබීය. උපසම්පදාව ලැබීය. උපසපන් නොබෝ කල් ඇති ආයුෂ්මත් අක්කෝස බහරද්දාජ තෙමේ එකලාව ගණයා කෙරෙන් වෙන්ව නොපමාව කෙලස් තවන වෙර ඇතිව නිවනෙහි මෙහෙයුම් සිත් ඇතිව වෙසමින් කුලපුත්‍ර යමක් පිණිස මැනවින්ම ගිහිගෙයින් නික්ම පැවිද්දට යෙද්ද බඹසර කෙලවර කොට ඇති ඒ නිරුත්තර වූ රහත් බව නොබෝ කලකින්ම දුටු දැමියෙහිම ඒ කියන්නේ ditta ධම්ම වේදිනිය වශයෙන් මේ ජීවිතේම තෙමේම විශිෂ්ට ඥාණයෙන් දැන පසක් කොට එයට පැමිණ විසීය. ජාතිය ක්ෂය කළා. ඊළඟට බඹසර වැස නිම කළා. භක්මචර්යාව වාසය කරලා අවසන් කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා අවසන් කළා. කටයුතු කරන ලදී. සියලුම කටයුතු අවසන් කරා. ඊළඟට මේ බැව් පිනිස අනෙකක් නැතයි දැනගත්තේය. මීට වඩා ආය දෙයක් නැහැ කියලා අවබෝධ කරගත්තා. නේද? ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් බවට පත් වුණා කියලා තමයි පෙළේ අවසාන වශයෙන් මේ සූත්‍ර දේශනාව අවසන් වෙන්නේ. මේ අර භාගතුන් වහන්සේට බැනගෙන ආපු නේද? බැනගෙන ආපු මේ අක්කෝස භාරද්වාජ බමුණුතුමා අවසානයේදී ගිහිගෙයින් නික්මිලා පැවිදි උපසම්පදාව ලැබලා බඹසර වැස නිම කරලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එහෙමයි. ඒ වගේම නායක ස්වාමීන් වහන්සේ දැන් සසරින් පුරාගෙන යන පාරමී. ඒ වගේම අපි සංසාරයේ කරනවා ප්‍රාර්ථනාවක් මේ උතුම් වූ තථාගත ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන නිවනින් නිවී සැනසෙන්න අපට පුළුවන්කම ලැබෙන්නට කියලා. එහෙම ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා මේ ශාසනයේ තථාගතයන් වහන්සේ අභිමුව නිවනින් නිවී සැනසුණු උතුමන් අපි දැක තිබෙනවා, අසා තිබෙනවා. ඒ වගේම අපි දැන් මේ සාකච්ඡාව තුළ අපට අහන්න පුළුවන්කම ලැබුණේ තථාගතයන් වහන්සේ පිළිබඳව මූලික වශයෙන්ම අප්‍රසාදයක් ඇති වෙලා ගෞරවයක් නොමැතිව පසුව තථාගතයන් වහන්සේ අභියසට එළඹිලා තථාගතයන් වහන්සේගේ ගුණ හඳුනාගෙන මේ ශාසනය තුළ පැවිදි බව ලබලා නිවනින් නිවී සැනසුන මේ බ්‍රාහ්මණයා පිළිබඳව මේ කාරණාව අපි දැන් මුලින්ම පෙළ සාකච්ඡා කරා සම්පූර්ණයෙන්ම. දැන් අපි අටුවාවේ කොයි විදිහටද මේ කාරණාව විග්‍රහ වෙන්නේ කියන කාරණාව අපි ස්වාමීන් වහන්සේට පැහැදිලි කර දෙන්න ආරාධනා කරමු. අටුවාවේ විස්තරය මේ විදිහට සඳහන් වෙනවා චමිල්. අක්කෝස භාරද්වාජ ඔහු භාරද්වාජමය 500ක් පමණ ගාථාවලින් තථාගතයන් වහන්සේට අක්‍රෝශ කරමී පැමිණෙයි. එතකොට ලේසි පහසු නෑ නේද? වචනයකින් දෙකකින් ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේට බනින්න බලාගෙන නෙවෙයි ආවේ. නේද? ගාථා 500කින් මම බනිනවා. කියලා තමයි හිතාගෙන ආවේ. හිතාගෙන ඇවිල්ලා අක්කෝසක භාරද්වාජයයි ඔහුට සංගීතීකාරක යන් වහන්සේලා විසින් නමක් තබන ලදී. එතකොට මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන්න යෙදුණු ගෞරවනීය මහා සංඝරත්නය තමයි වික්ෂුන් වහන්සේලා තමයි මේ අක්කෝස භාරද්වාජ කියලා නම තිබ්බේ. ඊළඟට කුපිතෝ අනත්තමනෝ ශ්‍රමණ ගෞතමයන් විසින් මාගේ වැඩිමහල් සොහයුරා පැවිදි කරවීමෙන් හානියක් කරන ලදී. එතකොට අපේ බමුණු කුලයටම නේද? භාරද්වාජ බමුණු කුලයටම මහා නින්දාවක් තමයි මේ කලේ. එහෙම. ඉතින් අර මහා බ්‍රහ්මයාගේ මුවෙන් නෙවෙයි මහා බ්‍රහ්මයාගේ හිසින් ඉපදිච්ච අය කියලා තමයි දැන් මේ බමුණු කුලේ ප්‍රසිද්ධ වෙලා තිබුණේ. න්‍යාය කල්පනා කළන්නේ. ඒ වගේම තමයි කවදාවත් මේ අනිත් අයගෙන් යැපෙන පිරිසක් නෙවෙයි මේ අය.
අනිත් අයගෙන් යැපෙන පිරිසක් නෙවෙයි. බොහෝම පරම්පරාවෙන්ම ධනවත් නේද? ධනවත් කුලවත් පිරිසක් තමයි මේ පිරිස. ඒ නිසා අනිත් අයගෙන් යැපෙන පිරිසක් නෙවෙයි. දැන් අයියට උණු වැඩි නේද? පිළිබඳව බොහෝම අප්‍රසාදයෙන් තමයි හිටියේ. අප්‍රසාදයෙන් හිටපු නිසා ඒ විදිහට පැවිද්ද අයියාගේ සහෝදරයාගේ පැවිදි නිසා ලොකු හානියක් සිද්ධ වුණා කියලා තමයි ඒ විදිහට මේ තරහ ඇති කරගත්තේ භාගතුන් වහන්සේ කෙරෙහි. පාර්ශවයක් බින්දිනී ක්‍රෝධයෙන් කුපිත වූයේ දොම්නසින් සිත අසතුටු කරගෙන යන අරුතයි. එතකොට අක්‍රෝෂ කියලා කියන වචනේ අදහස එකයි. අක්කෝසති හොරෙක්, බාලයෙක්, මුලා වූවෙක්, ඊළඟට ඔටුවෙක්, ගොනෙක්, බූරුවෙක් වෙහි දස අක්‍රෝධ වස්තු වලින් අක්‍රෝෂ කරයි. එතකොට මේ විදිහට බලනකොට මේ දස අක්‍රෝෂ වස්තු කියලා ඒ විදිහට 10ක් තියෙනවා. ඒවා හැදෙන්නේ එතකොට විදිහට හොරෙක් කියලා බැන්නොත් එහෙම, ඊළඟට බාලයෙක් කියලා බැන්නොත් එහෙම, ඊළඟට මුලා වෙච්ච කෙනෙක් කියලා බනින්න පුළුවන්. ඊළඟට සතුන්ගේ නම් කියලා බනින්න පුළුවන් නේ. ඔටුවෙක්, ගොනෙක්, බූරුවෙක් අදත් කියනවනේ එහෙම නේද? ඒ විදිහට බනින්න පුළුවන්. එතකොට දස අක්‍රෝෂ වස්තු වලින් ඒ විදිහට බනිනවා. පරිභාසති මුඩු මහන, ඊළඟට ශ්‍රමණකය, මම අදණ්ඩ දඬුවම් නොලබන කෙනෙක් මී ක්‍රියා කරයි. දැන් එතකොට පරිභාසති කියලා මේ මම කාගෙන්වත් මේ බැනුම් අහන්න සෝදානම් කෙනෙක් නෙවෙයි. ඒ සුදුසු කෙනෙක් නෙවෙයි. නේද? මම මහාන බමුණකින්වත් මේ බැනුම් අහන්න සුදුසු කෙනෙක් නෙවෙයි. මට පුළුවන් බනින්න. නමුත් මම බැනුම් අහන්න සුදුසු කෙනෙක් නෙවෙයි කියලා තමයි කල්පනා කරගෙන හිටියේ. දැන් රජ පවුලට ගොස් දඬුවම් පමුණුවන්නමි ආදී කියමින් පරිභාසති පරිභව කරයි. එතකොට දැන් රජ්ජුරුවෝ භාග්‍යතුන් වහන්සේට බොහෝම විදිහට පැහැදිලා ඉන්නවා. රටේ ජනතාව සදහැවතුන් විශාල පිරිසක් භාග්‍යතුන් වහන්සේට පැහැදිලා ඉන්නවා. ධර්මයේ කෙරෙහි පැහැදිලා ඉන්නවා. සංඝ රත්නයේ කෙරෙහි පැහැදිලා ඉන්නවා. දැන් මං ගිහිලා රජ්ජුරුවන්ට කිව්වොත් එහෙම අර මම මේ විදිහට පණිවිඩයක් ඇරියොත් එහෙම, ජනතාවට පණිවිඩයක් ඇරියොත් එහෙම ඔබ වහන්සේ කෙරෙහි අපැහැදීමක් ඇති කර ගන්නවා. තරහක් ඇති කර ගන්නවා. නේද? කියලා ඒ විදිහට අර හිතාගෙන ආවා, මේ විදිහට බනින්න කියලා හිතාගෙන ආවා. මෙතන සඳහන් වෙනවා එක්ව අනුභව කරයි. කරන ලද්දට ප්‍රතික්‍රියා එකට එක කරයි. භවන්තං ගෝතමං කුමක් නිසා එසේ කීයේද? මෙතන සඳහන් වෙනවා ඉරිෂිවරු නම් කෝප වූවාහු සාප කරති අසා ඇති ලෙසට ශ්‍රමණ ගෞතමයෝ මට සාපක කරති මහා බියක් හටගැනිනි. එහින් එසේ කීය. බයකුත් තිබුණා. නේද? බයකුත් තිබුණා. ඍෂිවරු ඒ විදිහට මේ අහලා තිනවා මෙයා ඍෂිවරුන්ට තරහ යනවා කියලා. නේද? ඍෂිවරුන්ට තරහ යනවා කියලා අහලා තිබුණා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට තරහ ගිහිල්ලා මට බණී කියලා බයක් තිබුණා. ඒ බය හිතේ තිබිච්ච නිසාලු අර විදිහට මේ මම සුදුසු නෑ, බණුන් අහන්න සුදුසු නැති කෙනෙක් කියලා ඉස්සෙල්ලා ප්‍රකාශ කරේ. ඉස්සෙල්ලා ප්‍රකාශ කළේ ඒ විදිහට අර අනුකම්පාව දිනා ගන්න වගේ දෙයක්. නේද? ඊළඟට ගාථාවල අදහස මෙතන සඳහන් වෙනවා. දන්තස්ස ඉන්ද්‍රිය දමනය කලහුගේ තාදීනෝ තාදී ලක්ෂණයටපත් වූහුගේ තස්සේව තේන පාපියෝ ඒ පුද්ගලයාටම
ඒ ක්‍රෝධයෙන් පාපය වේ. දැන් ගාථාවල අදහස් තමයි මේ දේශනා කරන්නේ. ඊළඟ සඳහන් වෙනවා සතෝ උපසම්මති සිහියෙන් යුක්ත වී ඉවසයි. දැන් කවුරු හරි බැන්නොත් එහෙම එයාට බනින්න යන්නේ නැතුව සිහියෙන් ඉවසන්න කියලා සඳහන් වෙනවා. උබින්නම් තිකිච්ඡත්තං උබින්නම් දෙදෙනාම පිළියම් කරන්න උන්ට මෙයම පාඨය හෝ වේ. යම් පුද්ගලයෙක් සාන්ත වූයේ සමනය වෙයිද දෙදෙනාගේම දියුණුවෙහි හැසිරේ. සුව කරයි වැඩ සාදයි. ඒ පුද්ගලයා ඒ විදිහට ඒ පුද්ගලයා උසස් බවට පත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම. ඒ කියන්නේ අර හිතේ සමන ස්වභාවයෙන් එහෙම නැත්නම් සාන්ත ස්වභාවය ඇති කරගත්තට පස්සේ ඒ පුද්ගලයාට අභිවෘද්ධියක්මයි සිද්ධ වෙන්නේ කියලා කියනවා. ඊළඟට කුමන අයුරේ මිනිස්සුද ඒ විදිහට මේ ආකාරයෙන් මේ අභිවෘද්ධියටපත් වෙන්නේ මොන වගේ අයද? තමන්ද ක්‍රෝධය නැති කරගෙන අනිත් අයටත් ක්‍රෝධය නැතිවීම පිළිබඳව ඒ විදිහට අනුශාසනා කරන අය සහ ආදර්ශමත් වන අය ඒ විදිහට පෘතජ්ජන භාවයෙන් මිදීමට පවා මාර්ගඵල උදා කරගෙන නිර්වාණ ශාන්තියෙන් සැනසීම උදා කරගන්නට හැකියාව වාසනාව ලැබෙන බව තමයි මේ සූත්‍ර දේශනාව අවසානයේදී චමිල් සඳහන් වෙන්නේ. එහෙමයි නායක හඳුරන්නේ. අද අපි සාකච්ඡා කළේ අක්‍රෝස දේශනාව විශේෂයෙන්ම අපේ නායක හඳුරෝ සිහිපත් කරපු විදිහට මේ අක්‍රෝස භාරද්වාජ බමුණා තථාගතයන් වහන්සේ අභියසට ලැබිලා ගාථා 500කින් තථාගතයන් වහන්සේට පරිභව කරනවා කියන කාරණාව තථාගතයන් වහන්සේට මේ විදිහට දොස් නගනවා කියන කාරණාව සිහිපත් කළා. අපි බලමු දැන් වර්තමාන සමාජයේත් අපි දකිනවා ස්වාමීන් වහන්සේලාට අපි යම් දෝෂාරෝපණ එල්ල කරනවා. නැත්නම් අපි සමාජය ගත්තාම නිවැරදි පුද්ගලයන්ට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි නොදකින කෙනෙක්ට පවා අපි රූපවාහිනී තිරෙන් දකින කෙනෙක්ට පවා අපි විතක පරිභව කරනවා, දෝෂාරෝපණය එල්ල කරනවා. දැන් මේ කාරණාව කොහොමද අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියලා අපි නායක ස්වාමීන් වහන්සේගෙන් විමසා දැනගනිමු. මෙතන සඳහන් වෙනවා කිපෙන කෙනෙක්ගේ ස්වභාවය, තරහා තියෙන කෙනෙක්ගේ ස්වභාවය තරහා ගිහිලා කියලා දැනගත්තට පස්සේ සිහියෙන් ඉවසනවා කියලා. නේද? සිහියෙන් ඉවසනවා කියලා සඳහන් වෙනවා. එතන තමයි ඊටම වැදගත්ම කාරණේ. සිහියෙන් ඉවසනවා කියලා කියන කාරණේ. මෙතෙන්දී සිහිය උපදවා ගන්නවා. සිහිය කියලා කියනකොට සතිය කියලා කියනකොට එතන සඳහන් වෙන්නේ සතර සතිපට්ඨානය. සිහිය කියලා කියන්නේ සතර සතිපට්ඨානයට. ඒතර සතර සතිපට්ඨානයෙන් යුතුව හැසිරෙන කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා ඉවසන්න. දැන් අපි ගත්තොත් එහෙම කායානුපස්සනාවේ යෙදিলা කායානුපස්සනාවට අයිති භාවනා කොටස් තියෙනවනේ 14ක් තමයි. එතකොට අපි ගත්තොත් එහෙම ආනාපාන සතිය නේද? ඊළඟට අපි ගත්තොත් එහෙම ඉන්ද්‍රියන්ගේ ඒ විදියට দমনය, ඉන්ද්‍රියන්ගේ සංවර බව ඇති කර ගැනීම සඳහා ඊළඟට ධාතු මනසිකාරය වගේ ඒ විදියට ඉතා ගැඹුරු කාරණා වුණත් ගන්නකොට ඊළඟට ද්වත්තිංසාකාරය වගේ පිළිකුල් භාවනාව ගත්තොත් එහෙම මේ ආදි වශයෙන් මේ කයි ස්වභාවය අපි ගත්තොත් අපි පවත්වන ඉරියව් ටික තියෙනවනේ. තිට්ඨංචරා නිසින්නෝවා සයනෝවා කියලා නේද? සිටගෙන ඉන්නකොට ඒ සිටගෙන ඉන්න කෙනෙකුට තමයි සිටගෙන ඉඳීමෙන් ඇතිවන වේදනාව දන්නේ. නේද? අපි ගත්තොත් වැඩිපුර වෙලාවක් හිටගෙන හිටියොත්
වැඩිපුර වෙලාවක් හිටගෙන හිටියොත් ඒක ශරීරයට දරා ගන්නට බැරිව කායික වශයෙන් වේදනාවක් හට ගන්නවා. ඊළඟට අපි දැන් ගොඩක් වෙලා මම හිටගෙන ඉන්නවා කියලා කල්පනා කළාට වේදනාව හටගත්තට පස්සේ ආපහු වාඩි වෙන්න සිද්ධ වෙනවා. නේද? වාඩි වෙන්න සිද්ධ වෙනවා. හිටගෙන ඉන්න කෙනෙකුට වාඩි වෙන්න කල්පනා වෙනවා. ඉතින් වාඩි වෙලා ටිකක් වෙලා ඉන්නකොට නේද? හිට ගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්නකොට මේ ඇවිදින්න කල්පනා වෙනවා. දැන් ටිකක් ඇවිදලා වනම් හොඳයි. නේද? පොඩ්ඩක් මේ හිරි වැටිච්ච ගතිය නේද? ඔය වගේ ඒවා සමනය වෙලා ටිකක් ඇවිදලා આવොත් කියලා කල්පනා වෙනවා. එහෙම කල්පනා වෙලා මම දැන් හිටගෙනත් හිටියා. නේ? මං වාඩි වෙලත් හිටියා. මං ඇවිදලත් බැලුවා දැන් හරියන්නේ නැහැ. නිදා ගන්න ඕනේ. සයනය කරලා බලනවා. නේද? දැන් අර එහෙම මේ ඉරියව් හතරම මේ විදිහට පවත්වන්න සිද්ධ වෙනවා. එතකොට ඉරියව් හතරෙන් එක ඉරියව්වක් එක දිගටම පැවැත්වීම තුලින් බලනවා මේ ශරීරයේ ස්වභාවය කොහොමද කියලා. ඒ විතරක් නෙවෙයි. කායානුපස්සනාවෙන් නොනැවති වේදනානුපස්සනාවට යනවා. එක ඉරියව්වක් ගත්තොත් එහෙම ඒ ඉරියව්ව අපි ගත්තොත් සක්මන කියලා ගත්තොත් එහෙම සක්මන් භාවනාව තියෙනවනේ සමිත. අපි කල්පනා කළොත් එහෙම දැන් අපි කැමති නෑ කෙනෙක් අපේ ළඟ ඇවිල්ලා හිටගෙන ඉන්නවට. නේද? දැන් ඔන්න හිටගෙන බලාගෙන ඉන්නවා අපි කරන්නේ මොනවද කියලා. නේ? එතකොට ඒ පුද්ගලයා ඇවිල්ලා බලාගෙන ඉන්න හිටගෙන නම් නේද? එතකොට කියනවා මේ ඒ පුද්ගලයා කෙරෙහි තරහ ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ හිටගෙන. හිටගෙන ප්‍රකාශ කරනකොට වැඩි වෙලාවක් තරහෙන් හිටගෙන අපි දිහා බලාගෙන හරි අර විදිහට මේ අර බමුණා වගේ ඇවිල්ලා මේ ඒ විදිහට ගාථා 500කින් බණිනවා කියලා හිතාගෙන ආවේ නේ. ඒ වගේ කියන්න තියෙන ටික ඔක්කොම හිටගෙන නේද? සමහරට අත දික් කර නොඑක් විදිහට මේ රවලා බලලා ওই විදිහට මේ විදිහට කරනකොට අපි දන්නවා කෙනෙක් හිටගෙන ක්‍රෝධය ප්‍රකාශ කරන කෙනා දිගටම හිටගෙන යාට ප්‍රකාශ කරන්න බැරි වෙනවා. එහෙම වෙනවනේ. නේද? ඔන්න ටිකක් දඟලනවා. නේ? ඊළඟට අතපය වීසි කරනවා. ওই විදිහට මේ එක විදිහට මේ ඉඳගෙන නෙවෙයිනේ මේ තරහ ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ බලාගෙන ඉවසගෙන ඉන්න කෙනාට කල්පනා වෙනවා හර හිටගෙන හිටියා. දිගටම හිටගෙන මට බනින්න බෑ. නේ? එහෙමනේ. එතකොට එයාට හිටගෙන හිටපු නිසා ඇති වෙච්ච වේදනාවෙන් තමයි තව මේ ක්‍රෝධය වැඩි වෙන්නේ. එහෙම නේද? එතකොට එහෙමනේ වැඩි වෙන්නේ. එතකොට එයාගේ තරහ වැඩි වෙන්නේ මම දැන් හිටගෙන මෙච්චර වෙලා කිව්වා. නේද? මෙච්චර වෙලා කිව්වා. කියන දේ අහන්නේ නේ? ඒ විදිහට මම දැන් සැරයක් දෙසරයක් ඇවිල්ලා මේ විදිහට කිව්වා කියලා කියනවා. නේ? එතකොට ඒ වේදනාව ගැන හිටගෙන සිටීමේ වේදනාව පිළිබඳව දන්නේ නැති නිසා තමයි අර ක්‍රෝධය හටගත්තේ. ඒ නිසා බලනවා සක්මන් කරන කෙනෙකුත් සක්මන් කිරීමේදී ඇවිදගෙන ගිහිල්ලා සක්මනේ අග හිට ගන්නවා. එතකොට සක්මනේ ඇවිදගෙන ගිහිල්ලා දැන් මම නතර වුණා කියලා කල්පනා කරනවා. එතකොට නතර වෙච්ච වෙලාවේ ඇති වෙන වේදනාව ගැන බලනවා. ඊළඟට හැරෙනවා. දැන් හැරි තරහ යනවනේ. නේද? කැරකි බනිනවනේ. නේද? එතකොට ඒ වේදනාව ගැන දන්නේ නැති හින්දා ඒ වේදනාව හැරීමේ වේදනාව අවබෝධ කරගත්තේ නැති නිසා ඔන්න හැරෙනවා. සිහියෙන් එතකොට හැරිලා බලනවා
මේ වේදනාවේ හට ගැනීම කොහොමද නේද? හිට ගන්නකොටම අර නැගිටලා හිටගෙන ඉන්නකොටම සැපයක් වුණා. නමුත් ඒක දැන් දුක් වේදනාවක් බවට පත් වුණා. නේද? ඊළඟට හිටගෙන ඉඳලා ඊට පස්සේ සැපකුත් නැහැ දුකකුත් නැති වේදනාවක් හට ගන්නවා. සැපත් නැති දුකත් නැති වේදනාවක් හට ගන්නවා. ඒ වේදනාව හටගන්නේ කලින් හිටගෙන කෙනෙක් හිටගෙන ඉන්නකොට තරහක් ඇති වුණා නම් ඒ තරහ අමතකයි. නේ මම මෙච්චර වාර ගානක් හිටගෙන මේ මිනිස්සයාට බැන්න අය තරහ ගත්ත අය ක්‍රෝධ කරාද කියලා අමතකයි. ඇයි සැපත් නැති වේදනාවක් සැපත් නැති දුකත් නැති වේදනාව සිහියෙන් බැලුවේ නැහැ. දැන් මේක බලන්න තමයි මේ සක්මනේදී පවා ඇවිදගෙන ගිහිල්ලා හිට ගන්නවා ඊළඟට හැරෙනවා කියලා හිතලා හැරෙනවා ධම්ම හැරුණා කියලා හිතනවා ඊළඟට නැවතත් මේ ගමන් කරනවා කියලා පාදයේ තබලා ගමන් කරනවා. ඒ ගමන් කරනකොටත් පාදය ඔසවනවා අරගෙන යනවා ඊළඟට තබනවා. අනිත් පාදය ඔසවනවා අරගෙන යනවා ආයෙ තබනවා. මේ පියවරක් පාසාම මොකද්ද කරන්නේ? සැප දුක උපේක්ෂා කියලා කියන වේදනා තුන පිළිබඳව බලනවා. එහෙම බලනකොට එහෙම සිහියෙන් බැලුවේ නැති කෙනාට තමයි දැන් එතකොට තරහ ඇති වෙන්නේ. ඒක වෛරයක් බවට පත් වෙනවා. ඒක ක්‍රෝධයක් බවට පත් වෙනවා. නේද? මේ සිතී ඇති වෙන බොහොම පුංචි ගැටීම අර අපි කියන්නේ අර බොහොම පුංචි ගිනි පුපුරකින් නේද? ගිනි සිලුවකින් ගිනි පුපුරකින් මහා ගින්නක් ඇති වෙනවා. එතකොට මේක ජීවිත පුරාවටම සසර පුරාවටම ගිනි ගනිමින් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මෙතන සඳහන් වුණානේ හරියට මේ තරහ කියලා කියන එක කලහයක් කියලා. ඒ කියන්නේ තරහ කියලා කියන එක සම්පූර්ණයෙන්ම මේ රණ්ඩුවක් යුද්ධයක් වගේ කියලා. සංග්‍රාමයක් වගේ කියලා. නේද? එතකොට ආන්නේ විදිහට තමන්ගේ හිතේ යුද්ධයක් හටගන්නේ. තමන්ගේ හිතේ යුද්ධයක් හටගන්නේ. ඊළඟට ඒක ප්‍රකාශ කරාට පස්සේ ඒක තවත් පිරිසක් අතර යුද්ධයක් හටගන්න තත්ත්වයටපත් වෙන්නේ මේක හරියට මේ සිහියෙන් නුවණින් දකින්නේ නැති නිසා. ඒ නිසා අර අපි භාවනාවක් හැටියට මේක පුරුදු කරනකොට කායානුපස්සනාව කොහොමද වැඩෙන්නේ? ඒත් එක්කම වේදනාව කොහොමද හටගන්නේ? ඊළඟට ඒත් එක්කම සිතිවිලි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? චිත්තානුපස්සනාවේදී ඒ වගේම ස්කන්ධ පංචකය ආදී ආයතන ස්කන්ධ පංචකය ආදී මේ විදිහට ධර්ම කොටස් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණය බලනවා. දැන් එතකොට මේ සතර සතිපට්ඨානය කියලා හතරක් වුණාට සමිල් මේක හරියටම එකම රූපයක රූප කොටස් හතරක් වගේ. දැන් අපි ගත්තොත් එහෙම සමහර ඉදිරිපත් කිරීම තියෙනවා. එක රූපයක් තමයි ඉස්සරහින් ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි ගත්තොත් එහෙම දැන් එක භාණ්ඩ අපි ගත්තොත් එහෙම භාණ්ඩ මේ වෙළඳාමේදී එක භාණ්ඩයක් ඉදිරියෙන් තබලා ඊට පස්සේ ඒ වගේම ප්‍රමාණයේ භාණ්ඩ ටිකක් පිටිපස්සට තියලා තියෙනවා. ඒ අසුරන්න තියෙන පහසුකම නිසා. නේද? ඒ වගේම තමයි එකම ප්‍රමාණයේ උස ප්‍රමාණයේ මහත ප්‍රමාණයේ පුද්ගලයෝ 4 දිනක් එක පෙරට හිට ගත්තොත් එක පුද්ගලයයි පේන්නේ. නේද? ටිකක් අර 4 දිනාම ටික නැවිලා මේ පැත්තට ආවට පස්සේ තමයි මේ 4 දිනක් ඉන්නවා කියලා පේන්නේ. ආන් මේ වගේ තමයි මේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට ඉස්සෙල්ලාම මේ සතර සතිපට්ඨානයෙන් කායානුපස්සනාවෙන් පටන් ගන්නත් පුළුවන්. වේදනානුපස්සනාවෙන් පටන් ගන්නත් පුළුවන්. චිත්තානුපස්සනාවෙන් පටන් ගන්නත් පුළුවන්. ධම්මානුපස්සනාවෙන් පටන් ගන්නත් පුළුවන්. දැන් ධම්මානුපස්සනාවෙන් වගේ පටන් ගන්න මේ
ඒ විදිහට යෝගීන් විශේෂයෙන්ම අර බුද්ධි චරිතය කියලා චරිතයක් තිබුණානේ. මේ චරිතයෙන් බුද්ධි චරිතය වගේ. ඒතර බුද්ධි චරිතයක් වගේ චරිතයක් ධම්මානුපස්සනාවෙන් පටන් ගන්න කෙලින්ම ආයතන ඊළඟට විදියට අපි ගත්තොත් එහෙම මේ ආයතන ස්කන්ධ පංචකය පටිච්චසමුපාදේ මේ වගේ ගැඹුරු කාරණා වලින් තමයි භාවනාව ආරම්භ කරන්නේ. ඉතින් ආන්නේ ඒ වගේ අපි සිද්ධ කරන්න තිබෙන ක්‍රෝධය නැති කරලා තමන්ගේ හිතේ සැනසීමක් ඇති කර ගැනීම සඳහා ඒ තුලින් අනිත් අයටත් හිතේ සැනසීම උදා කරලා දෙන්නට ධර්මයේ හැසිරීම ඉතාම වැදගත් වෙනවා. එතකොට අපි කියන්නේ අර අමා බිඳු කියලා කියන්නේ අපි ධර්ම කාරණාවලට නේද? දහම් පදවලට ඒ දහම් පද බිඳෙන් බිඳ ශ්‍රවණය කරලා ටිකෙන් ටික මේ හිතේ තියෙන කෙලෙස් ගින්න නිවා ගැනීම තමයි අපි සිදු කළ යුතු වන්නේ. ඒ තුලින් හැමදෙනා මේ ධර්ම කාරණා සියල්ලක්ම දැන අවබෝධ කරගෙන හැමදෙනාටම මේ සූත්‍ර දේශනාවේ සඳහන් වන ආකාරයට අක්කෝස භාරද්වාජ බමුණා ඒ ක්‍රෝධය නැති කරගෙන පිළිවෙලින් බොහෝමත් ඉක්මනින් භාග්‍යතුන් වහන්සේගෙන් කමඨාන් අහගෙන එකලාව වාසය කරලා භාවනා වඩලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා වගේ අප හැමදෙනාටමත් බොහෝම ඉක්මන් භවයකදී මේ ජීවිතේම පරිපූර්ණ වූ පරිනිර්වාණයට පත්වන්නට මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තබා ගනිමු. සාදු සාදු සාදු. අපි සාකච්ඡාව නිමාඩපත් කරන්න සූදානම් වෙන්නේ. අවසාන වශයෙන් අපි කෙටියෙන් නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු සිහිපත් කරන්න. දැන් අපි තරහ ගියාම නායක හාමුදුරනේ අපි කාට හරි ක්‍රෝධ කරනකොට ඒකේ බලපෑම සිද්ධ වෙන්නේ අපිට. ඒ ඉදිරියේ ඉන්න කෙනාට ඒ මොහොතේ යම් අපහසුතාවයක් ඇති වුණත් ඒ තරම් බලපාන්නේ නැහැ. නමුත් අපි කෙනෙක්ට වෛර කරන්නේ නැත්නම් ක්‍රෝධ කරන්නේ නැත්නම් අපිට ඒක බලපානවා වගේම ඒ ඉදිරියේ ඉන්න කෙනාට අපිට බයින කෙනාට ඒක බලපාන්නේ කොහොමද කියලා අපි මේ මොහොතේ සඳහන් කළොත් මම හිතනවා මේ බලාගෙන ඉන්න හැමදෙනාට මේක ඉතාම ප්‍රයෝජනවත් වෙයි කියලා. අපි අර ගින්න ගැනම තමයි මතක් කරන්න තියෙන්නේ නේද? තමන්ගේ හිතේ ගින්නක් හටගත්තට පස්සේ ඒ ගින්න හැමතැනම අවුලවන්න ගියොත් එහෙම ඒක තමයි අර ප්‍රදේශයක් ගිනි ගත්තා වගේ වෙන්නේ නේද? ඒ නිසා තමන්ගේ ගින්න තමා තුළම නිවා ගන්න පුළුවන් නම් එතකොට ගින්න ඇවිල්ලා යන්නේ නැහැ නේද? දැන් අපි ගත්තොත් එහෙම එක්කෙනෙක්ගේ තියෙන ජාතිවාදය නේද? එක්කෙනෙක්ගේ තියෙන මොන යම් කිසි විදිහකින් වර්ගවාදයක්, ජාතිවාදයක්, මොනවා හරි වාදයක් අපේ හිතේ තියෙනවා නම් ඒක වපුරන්න හොඳ නැහැ. වපුරන්න හොඳ නැහැ. එහෙම වැපුරුවොත් එහෙම මොකද වෙන්නේ? අර ගින්න පැතිරිලා වගේ ගියා වගේ පිච්චෙනවා. ඒතකොට ඒ තුලින් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. තමා ඒ විදිහට තමන් ඇවිලෙන්නේ නැහැ කියලා දැන් ගින්න සමහරලාට බැනලා නිස්සද්දව ඉන්නවා. නේද? අනිත් අය අවුලෝලා කේලම් කියලා අවුලෝලා නිස්සද්දව ඉන්නවා. දැන් තමන් පිච්චෙන්නේ නැහැ කියලා තමයි හිතන්නේ. නමුත් කැරකිලා ඇවිල්ලා තමන් පිච්චෙනවා. ඒ වගේ ස්වභාවයක් තමයි මේකෙත් මේ ක්‍රෝධයේ තියෙන්නේ. ඉතින් ආනේ නිසා විශේෂයෙන්ම මේ වෙනුවට මෛත්‍රී භාවනාව වැඩිම නේද? මෛත්‍රී භාවනාව වැඩිම ඉතාම වැදගත්. ඉස්සෙල්ලාම Tamanට මෛත්‍රී කරන්න කියලා තියෙන්නේ ඒ නිසානේ. නේ? මම සුවපත් වෙම්මා, මම සුවපත් වෙම්මා, මම සුවපත් වෙම්මා කියලා හිතන සිටිවිල්ල කොයිතරම් සහනයක්ද හිතට. නේ? ඊළඟට මගේ අම්මා තාත්තා දැන් හිත ඊළඟට අර පැතිරිලා යනවා. දස දිශාවට පැතිරිලා යනවා වගේ. නේද? හතර දිශාවට, උඩු දිශාවට, යටි දිශාවට මේ ආදි වශයෙන් දිශානුසාරයෙන් යුක්තව මේ මෛත්‍රිය පතුරවන්න පුළුවන් නම් තමා තුළ මෛත්‍රිය ඇති කරගෙන ඒ තුලින් ක්‍රෝධය නැති කරගෙන ක්‍රෝධය සදාකාලිකවම නැති කරගන්න නම් තරහ ඇති වෙන්න හේතු ටික නැති කරලා ඉන්න ඕනේ. තරහ ඇති වෙන්න හේතු නැති කරගන්න ඕනේ. හේතු නැති කරලා නැත්තම් නැවත නැවත තරහ ඇති වෙනවා. නිසා බුදුරජාණන් දේශනා කළේ හේතු ටික දැකලා හේතු නැති කරගන්න කියලා. ඒතර පටිච්චසමුපාදයට අනුව අර අවිද්‍යාව වෙන පටන් ගන්නෙ. මේ
ඒ අවිද්‍යාවෙන් පටන් ගන්නකොට අවිද්‍යාව නැති කළොත් පමණමයි චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්තොත් තමයි සදාහටම මාර්ගඵල පිළිවෙලින් පමණයි සදාකාලිකම මේ ක්‍රෝධය නැති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ක්‍රෝධයේ වෛරය කියලා කියන එක නැත්තටම නැති වෙන්නේ ඒ විදිහට සකු르දාගාමි තත්වයට පත් වුණාට පස්සේ. එතකොට අපි ගත්තොත් එහෙම සෝවාන් වෙනකොට නේද සක්කා දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන සංයෝජන තුන නැති වෙනවනේ නේ. ඊළඟට සකු르දාගාමි කෙනෙක් බවට පත් වුණාට පස්සේ තුනී වෙලා යනවනේ මේ කාමරාග පටික දෙක. ඊළඟට අනාගාමි වෙනකොට තමයි නැත්තටම නැති වෙන්නේ මේ කාමරාග පටික දෙක සම්පූර්ණයෙන්ම නේ. ඕරම් භාගයේ සංයෝජන පහලට ඇද ගන්න සංයෝජන පහ සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ අනාගාමි තත්වයට පත් වුණාට පස්සේ. එහෙමයි නායක හඳුනන්නේ. ඒ නිසා දැන් අපි අප ඉදිරියේ ඉන්න කෙනෙක්ට මේ විදිහට පරිභව කරනවා නම් ක්‍රෝධයෙන් කටයුතු කරනවා නම් එදා ආක්‍රෝෂ භාරද්වාජ බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේට පරිභව කරද්දී ඒ බුදුරජාන් වහන්සේ පිළිගත්තේ නැහැ. ඒක අනිත් පැත්තට ඒ බ්‍රාහ්මණයාට පිළිගන්න සිද්ධ වුණා වගේම තවත් විටක අපි රූපවාහිනියෙන් හරි නොදැක්ක කෙනෙක්ට අපි පරිභව කරනවා ක්‍රෝධයෙන් කටයුතු කරනවා. ඉතින් ඒක ඒ කෙනාට ඇහෙන්නේවත් නැහැ. ඒ නිසා ඔහුට අපි පරිභව කළත් ඒක ඇහෙන්නේ නැති වෙනකොට ඒක ඔහුට බලපාන්නේ නැහැ වගේම ඒක බලපාන්නේ අපිට අප තුළ තියෙන ඒ ගතිගුණවල වෙනස්කම් සිද්ධ වෙනවා. ඒයින් අගතියක් සිද්ධ වෙන්නේ අපිටමයි. ඒ නිසා ඒක යන අවබෝධයෙන් කටයුතු කරන්න ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට ඒ ධර්ම තුළ හැසිරෙන්නට අවශ්‍ය පිළිවෙත නිර්මාණය කරගන්න ඔබට ආරාධනා කරමින් අද සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ සඳහන් වන දෙවන සූත්‍ර දේශනාව අපි සාකච්ඡා කර නිමාවටපත් කරනවා. අක්කෝස සූත්‍ර දේශනාව මේ දහම් කාරණාවන් අපිට කියා දුන් කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍යාලයේ ගරු සභාපති දුරන්දර ඒ වගේම ලන්ඩන් නුවර ප්ලාස්ටෝව් හීඩෙක්ලි පාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධානම සියලු ශාඛාවන්හි කටයුතු සහ බලමින් මේ දහම් මාවත ආලෝකමත් කරන අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි හැමදෙනාම සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එහෙමනම් අපි ලබන සඳුදා දිනේ යලිත් ඔබ හමු වෙන අපේක්ෂාවෙන් අද කතංසු ලබතේ ප්‍රඥා ලබන්නේ කෙලෙස වැඩසටහන මෙතකින් නිමාවටපත් කරනවා. අපිනවත් ඔබ හැමදෙනාටම උතුම් තෙරුවන් සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද